ටීවී දකුණ මාධ්‍ය ආයතනයේ සදහම් යාත්‍රා වැඩසටහනට සමගාමීව අද දවසේ අපි සුවිශේෂිත දහම් කතිකාවතක් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපි අපේ හාමුදුරන් වහන්සේ ඇමරිකාවේ ඔහායෝ බෞද්ධ මධ්‍යස්ථානාධිපති තනමල්ලිල ශ්‍රී විවේකාරාම විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත කෝප්පකන්දේ සුමන ජෝති අපේ හාමුදුරන් වහන්සේ තමයි අද දවසේ ටීවී දකුණ සදහම් යාත්‍රා දහම් කතිකාවත සමග එකතු පාදු වෙන්නේ. විශේෂයෙන්ම අපිට උත්සාහ ගත්තෙම ටීවී දකුණ මාධ්‍ය ආයතනයේ විදියට බොහෝ විට අපි මතු කරන කාරණාවක් තමයි බෞද්ධ දර්ශනය පදනම් කරගත්තු මිනිසුන්ගේ සමාජ ජීවිතේ හැඩගස්වන ක්‍රියාවලියකට අපි ගමන් කළ යුතුයි කියන කාරණාව විශේෂයෙන්ම අපි දකින කාරණයක් බවට පත් වෙනවා. අපි විශේෂයෙන්ම ගම් නියංගම්වල ඊටාම අසරණව ජීවත් වෙච්ච මිනිසුන්ගේ ජීවිතවලට පිපාසාවිත දුප්පත්කම තුරන් කිරීම සඳහා ටීවී දකුණු මාධ්‍ය ආයතනයත් එක්ක බැඳිච්ච හදවත් තියෙන මිනිසුන්ගේ ශක්තිය ධෛර්යය මතින් අපේ හාමුදුරනේ විවිධ සමාජ ක්‍රියාකාරී දේවල් යටිතල පහසුකම් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු විවිධාකාර විහාරස්ථාන සංවර්ධනය කිරීම මේ වගේ විවිධාකාර සමාජ සත්කාරක වැඩසටහන් රසක් සිදු කරමින් පැවතිච්ච කාලවකවානුව පසු කරමින් අපි බොහෝ විදියට අපේ හාමුදුරනේ මේවා අපි පරේක්ෂණාත්මක අධ්‍යයනයන් විදිහට සමාජ විද්‍යාත්මකව ඒ දේහා බලන පරේක්ෂකයෝ විදිහට තමයි හැම දෙයක්ම සිදු කරේ. අපි විශේෂයෙන්ම දකින දේ තමයි ජනමාධ්‍යවේදියා කියන්නේ අපේ හාමුදුරනේ අම්මාකාරයක සමාජයේ තියෙන ගවේෂණාත්මක දේවල් අත්හදා බලමින් සොයා බලමින් ලෝකයට අලුත් යමක් එකතු කරන්න උත්සාහ කරන පිරිසක්. ඒ නිසාවෙන් අපේ හාමුදුරනේ අද ජීවිතේ මිනිසුත් එක්ක ගත කරනවට වඩා අපි බොහෝ විදිහට සමීප වෙලා තියෙන්නේ බොහොම පරිසරය සතා සිව්පාව වන් එක්ක ජීවිතය බොහොම සතුටින් ගෙවිය හැකි කියන පරේක්ෂණාත්මක මාතෘකාව තමයි අපේ හාමුදුරනේ අපේ අදහස අද දවසට පත් වෙලා තිබෙන්නේ. ඒකට ප්‍රධාන හේතුන් බවට පත් වෙන්නේ අතීත අත්දැකීම් මතින් අපි අම්මාකාරයක පරේක්ෂණ මාතෘකාවන් අපේ හාමුදුරනේ වෙනස් ආස්ථානයන් දක්වා ගමන් කරමින් තමයි අපි ඉන්නේ. ඒ නිසා අපේ හාමුදුරනේ ඔබ වහන්සේට දැනෙන්නේ කොහොමද මිනිස් සම්බන්ධතාවන් වල තියෙන ගැටලු සහගත තත්ත්වයන් හරහා මිනිස්සු සතා සිව්පව පරිසරයට ලංවීම කෙතෙක් දුරට සාධාරණද? මහත්යට බොහෝම පින් මේ වගේ පළාතකට පැමිණිලා අපි සමග මේ වගේ සාකච්ඡාවක් කරන්නට අවස්ථාව සලසා දීම ගැන අද මහත්මයා මේ පළාතට ආවට පස්සේ අලුත් අත්දැකීම් සම්භාරයක් ලබා ගත්තා කියලා මම විශ්වාස කරනවා. එහෙමයි. මහත්මයාගේ ඒ සමාජ සත්කාර වැඩ සෑම එකක්ම මම බලලා තියෙනවා. එහෙමයි පැහැදිලි. ඒ බලපු හැම එකක් තුලින්ම මම එකක් තේරුම් ගත්තා මහත්තයා මේ කොච්චර දේවල් කළත් මිනිස්සුන්ට මතක තියෙන්නේ ඒ දේ කරනකම් පමණයි. ඊට පස්සේ මිනිස්සුන්ට යමක් දෙනකන් තමයි ඒගොල්ලන්ට මතක තියෙන්නේ. ඉතින් හැම වෙලාවකදීම අපේ සිත කැඩෙනවා, දුකටපත් වෙනවා, කනගාටුවටපත් වෙනවා, බොහෝ විට හිත තැලෙනවා, වේදනාවටපත් වෙනවා. මොකද මේ කාර්යයන් කරනකොට මං හිතන්නේ මේ සමාජ සත්කාර කරන හැම කෙනාටම මේක බොහෝම පොදු දෙයක්, අමුතු දෙයක් නෙමෙයි. ඊළඟට මහත්මයාට හිතෙනවා මේ මිනිස්යා ළඟ නැති ගුණධර්ම අපත් එක්ක ජීවත් වෙන තිරිසන් සතුන් ගාව තියෙනවා කියන එක. ඒකට අපිට සාධක ඕන තරම් තියෙනවා. මහත්මයා අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ
පාරලීය වනයේට වැඩම කළා කියලා නේද? එහෙමයි පැහැදිලි. ඔව් නිකම්ම නෙවෙයිනේ මේ මිනිස්සුත් එක්ක ඉන්න බැරි නිසානේ. එහෙමයි පැහැදිලි. එහෙමයි. ඉතින් ඒ වගේ බුදු කෙනෙකුටත් ඒ වගේ අත්දැකීම් ලැබුණා නම් අපි වගේ මිනිස්සු ගැන කතා කරන දෙයක් ඇත්තෙම නැහැ. එහෙමයි. ඊළඟට බුදුහාමුදුරුවොත් වනයේට ගිහිල්ලා අපි අහලා තියෙනවා බුදුහාමුදුරුවන්ට දානීය පිළිගැන්නුවා කියලා පාර්ලීය වනයේ ඉන්න ඇත උක්දණ්ඩක් ගෙනල්ලා පූජා කරා කියලා. එහෙමයි පැහැදිලි. ඊළඟට වඳුරෙක් මීවදයක් ගෙනල්ලා පූජා කරා කියලානේ. ඕව අපේ විහාරස්ථානවල විස්තු සිතුවම් වල අලංකාරය පිණිස නිර්මාණය කරලා තියෙනවා. එහෙමයි. මේ පණිවිඩය මහත්යෝ අදට අපිට ගොඩාක් දුරට හිතන්න වෙලා තියෙන කාරණයක්. එහෙමයි. මිනිස්සු ගුණ ධර්ම වලින් පිරිහෙනකොට අපිට හිතෙනවා මේ මිනිස්සුන්ට වඩා මේ තිරිසන් සත්තු හොඳයි නේද කියලා. එහෙමයි පැහැදිලි. ඔව් ඒට හේතුව තමයි මහත්යෝ මේ මිනිස්සයා ආදි කාලේ ඉඳලම මිනිස්සයත් එක්ක ජීවත් වුණු සත්තු තමයි බල්ලෝ, බලල්ලු, හරක් වගේ මේ සත්තු අපේ ජීවිතත් එක්ක. ඊළඟට බුද්ධ කාලය දිහා බලනකොට ලොකුම සම්පත හැටියට ලොකුම පොහොසත් කෙනා හැටියට ගව සම්පත්තිය තමයි බුදුහාඳුරෝ ප්‍රකාශ කරලා තියෙන්නේ. බුද්ධ දේශනාවේ යම් තැන්වල සඳහන් වෙනවා. මේ සත්තු ඒ ගවයන් පිළිබඳව උපමාවට අරගෙන තියෙනවා. ඉතින් අපිට මේ කාරණාව සාර්ථක වෙනවා අපේ අත්දැකීම් මත. අපිට තව ඒ කාරණා අවබෝධ කරගන්න පුළුවන්. එහෙමයි. මහත්තයා අද ගොඩාක් මේ සතුන් බලන්න ගියා. එහෙමයි. ඒ සතුන් කොච්චර එකිනෙකාට ආදරෙන් සෙනෙහසෙන් ජීවත් වෙනවද කියන එක මහත්තයාගේ සියැසින්ම දැනගන්න ලැබුණා. එහෙමයි. ඊළඟට මහත්මයා කතා කරා ගොඩාක් ඒ සත්තු හදන අය සමග ඒ කිසි කෙනෙක් මහත්තයාට ප්‍රකාශ කරේ නෑ මේ සත්තු මිනිසයාට වඩා මේ නරකයි කියලා. එහෙමයි. හැම කෙනාම ප්‍රකාශ කළේ එක්කෙනෙක් නෙමෙයි. මම විතරක් නෙමෙයි හැම කෙනෙක්ම ප්‍රකාශ කළේ මිනිස්යාට වඩා මේ සත්තු හොඳයි. සත්තුත් එක්ක ජීවත් වෙන එක හොඳයි. සත්තුත් එක්ක ජීවත් වෙන එක පහසුයි කියලා. ඉතින් ඒට හේතුව තමයි මේ මිනිස්යා ගුණධර්ම අතින් පිරිහීමටපත් වීම. ඒ ගුණධර්ම අතින් පිරිහීමටපත් වෙනවා කියලා කියන්නේ මහත්වෝ මේ පෘථග්ජන මිනිසයා කිසිම දවසක සෑහීමකටපත් වෙන්නේ නැහැ. කිසිම දෙයකින් සෑහීමකටපත් වෙන්නේ නැහැ. එක්කෙනෙක් තම කෙනෙකුට පරයා ඉදිරියට තන්න තමයි උත්සාහ කරන්නේ. අනික් කෙනෙක් පරද්දන්න තමයි උත්සාහ කරන්නේ. මහා තරගයක් තියෙන්නේ. දැන් ওই තරගය අපිට මුලින්ම පුරුදු කරන්නේ ගෙදරින්. අම්මයි තාත්තයි. එහෙමයි. ඊළඟට මහත්තයා අහලා තියෙනවා මේ ළමයෙක් විභාගෙ ලියන්නේ මුල්ම විභාගෙ ලියන රජයේ ඒ කියන්නේ කඩේ විභාගය ලියන්නේ පහේ ශිෂ්ටත්වය නේ. එහෙමයි නේද? ඒ වෙලාවේ මේ දෙමව්පියෝ කොයිතරම් උත්සාහ ගන්නවද මේ අනිත් අල්ලපු ගෙදර ළමයාට වඩා අපේ ළමයා විභාගයෙන් හොඳට පාස් කරවන්න ඕන කියලා නේ. එහෙමයි නේද? ඔව් එතකොට ළමයාටත් දෙනවා ඒක. ඒ අදහස ඒ විසවේජයේ ළමයාටත් දෙනවා. අර ගෙදර ළමයාට වැඩිය මේ අප්පා හොඳට පාස් වෙන්න ඕන. මෙච්චර ලොකු පන්ති වලට එක්කන් යනවා. පාසුන් නැත්නම් කියලා මේගොල්ලෝ ඉතින් ඒවට දඬුවනුත් කියනවා. පාසුනොත් මේ වගේ දේවල් දෙනවා කියලා ඒ ළමයි මේ උද්‍යෝගිමත් කරනවා. ඉතින් ඔතන තමයි අපේ තරගය පටන් ගන්න. ඒ තරගය පටන් ගත්තට පස්සේ අපි මරණකම්ම ඕක අපේ ඔළුවට වැටිලා තියෙන්නේ. ඒක මරණකම්ම අපි මේ දුවනවා මිරිඟුවක් පස්සේ. ගතියුතු කිසි හරයක් නැහැ. අන්තිමට අපි හිස් අතින් මිය පරලෝ යනවා. එහෙම නෙවෙයි අපි හැම කෙනෙක්ම හිතන්නට ඕන අපේ ජීවිතයේ තියෙන වටිනාකම පිළිබඳව. පුදුම විදියේ වාසනාවන්ත ජීවිතයක් අපි හැම කෙනාටම ලැබිලා තියෙනවා. හැම කෙනාටම හොඳ මොළයක් තියෙනවා, බුද්ධියක් තියෙනවා, හිතන්න පුළුවන්. ඒ වගේම අලුත් නිර්මාණ කරන්න පුළුවන්. විවිධ අංශ ඔස්සේ තමන්ගේ හැකියාවන් වර්ධනය කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ හැකියාවන් තියෙන ඒ වගේම හොඳ බුද්ධියක් තියෙන මේ වාසනාවන්ත මනුස්ස ජීවිතය තිරිසන් සතෙකුටත් වඩා අන්තයි කියලා කිව්වොත් අපි මොනතරම් ලැජ්ජා වෙන්න ඕනද?
ඒ මනුස්සකමටත් කරන නිගාවක් හැටියටයි මම නම් දකින්නේ. ඉතින් මහත්මයා ඒ කරපු හැම වැඩසටහනක්ම මම බැලුවා. ඒ බලපු හැම වෙලාවකම කිසිම කෙනෙකුගෙන් මහත්මයාට මේ හොඳක් කියන එකක් අහන්න ලැබුණා කියලා මට හිතන්න බෑ. හැම කෙනාටම වඩා මහත්ය තමයි මහන්සි වෙන්නේ. ගෙදරකට ගිහිල්ලා ඒ දුප්පත් මිනිස්සෙකුගේ ඒ ගෙදර දිහා බලලා හිතේ අනුකම්පාවක් ඇති කරගෙන තමන්ගේ හිතවත් අයට කතා කරලා ඒ මිල මුදල් හම්බ කරගෙන මහත්යා ඒ කරන දේ පිළිබඳව කිසි කෙනෙක් ඇගීමට ලක් කරන්නේ නැහැ. කිසි කෙනෙක් අගය කරන්නේ නැහැ. කිසි කෙනෙක් ඒ ගැන හිතන්නේ නැහැ. ඊළඟට හිතන්නේ මේ මහත්යාට ඕන නිසා තමයි මේ ඔක්කොම කරන්නේ කියලා. ඒ හිතින් කොයිතරම් වැරදිද කොයිතරම් නරකද අපිට මහත්යෝ බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන්නේ ලැබෙන දේන් සන්තෝෂපත් වෙන්න කියලා. ඊළඟට අපිට යම්කිසි දෙයක්ද ලැබිලා තියෙන්නේ ඒ දේයින් අපි සෑහීමකටපත් වෙන්නට ඕන. ඉතින් අපිට බඩගින්නේ ඉන්නකොට එක බත් කැටයක් හරි කවුරු හරි දෙනවා නම් ඒ මිනිස්සයා පිළිබඳව අපි මෛත්‍රී කරන්නට ඕන. කරුණාව දක්වන්නට ඕන. ඒ වගේම එයාට මෛත්‍රී කරන්නට ඕන. ඉතින් මේවා අපිට කවුරුවක් සමහරට කියලා නොදෙන්න පුළුවන්. නමුත් මහත්වෝ අපිට කියලා නොදුන්නා කියලා නැහැ. අපිට මේක ස්වභාවයෙන්ම එන්න තියෙන දේවල්. යම්මේ මෙන දේවල්. සතුන්ට ඒක තියෙනවා නම් මනුස්සයන්ටයි නැත්තේ. එහෙමයි. සතෙකුට කන්න ටිකක් දුන්නම් ඌ බල්ලෙක් නම් වල්ගේ වනනවා. ඊළඟ දවසට ඌට මතක තියෙනවා. ඊළඟට ඌ ආදරය කරනවා. ඊළඟට යනකොට යන පස්සෙන් යනවා. රැකවරණය දෙනවා. ඕව ඔක්කොම තිරිසන් සතෙකුට තේරෙනවා නම් මෙච්චර හොඳ බුද්ධියක් තියෙන මොලයක් තියෙන මනුස්සයාට නොතේරෙන්නේ ඇයි? ඒක තමයි ඉහත ආත්මය කරන පව් නිසා. ඒ පව් නිසා තමන් තව මේ ජීවිතය මනුස්ස ජීවිතයක් වුණාට පිරිහීමට ලක් කරගන්නවා. ඉතින් අපේ නායක හඳුරන්නේ දැන් පවට පින් දෙන්න බෑ කියලා කතාවක් ජනවහරේ තියෙනවා. මේක හරීම ප්‍රායෝගිකයි කියලා මම විශ්වාස කරන්නේ. මොහු ගම්නියංගම් වල ඊටම දරිද්‍රතාවෙන් ඉන්න මිනිස්සු අතිශයින්ම හාමුදුරනේ කම්මැලි. ඔවුන්ට තියෙන්නේම යුෂ උරාබීමේ න්‍යාය මිස ශක්තියෙන් නැගිටීමේ න්‍යායක් නැහැ. පුණ්‍යවන්ත හිත් තියෙන මිනිස්සු අනේ අර අනුකම්පා සහගතව අපි එකතු වෙලා මේ මිනිස්සු ගොඩ දාන්න ඕන කියන එකට ගත්තට පස්සේ අර ගොඩ දාන්න කියලා අපි අපේක්ෂා කරන මේ දරිද්‍රතාවෙන් තියෙන මිනිස්සයා කරන්නේ අර පින්කාර මිනිසුත් අල්ලලා වලට දාන්න තමයි බලන්නේ. අපේ හැමදෙරේ ඇත්තටම මේ ජනවහරේ අදහස බෞද්ධ දර්ශනය ඇතුලේ කොහොමද විග්‍රහ කරන්නේ? විශේෂයෙන්ම පවට පින් දෙන්න බෑ. මේක මේ කර්මයක්ද නැත්නම් අභාග්‍ය සම්පන්නකමක්ද? පෙර ආත්මවල තියෙන පින් රැස් කර ගැනීමෙන් නොකරගත්තු දෙයක්ද කියන කාරණාව තමයි අපේ හැමදෙරේ අපි බෞද්ධ දර්ශනය මත පදනම් වෙච්ච අපි බොහෝම කැමැතිම දේ තමයි අපේ හැමදෙරේ සංස්කෘතික කාරණාවන් වලට වඩා මිනිසු ප්‍රතිපත්තිගරුක භාවය මිනිසුන්ගේ අධ්‍යාත්මය පොහොසත් කිරීම කියන කාරණේ තමයි අපේ නායක හැමදෙරේ ටීවී දකුණු මාධ්‍ය ආයතනයේ විදියට මේ හැම පරේක්ෂණයක් ඇතුළෙම මිනිසුන්ගේ හිත්වලට ගේන යථාර්ථවාදී සංකල්පය බවට පත් වෙන්නේ. ඒ නිසා අපේ නායක හැමදෙරේ මේ කතාව ගැන බෞද්ධ දර්ශනයේ ඉගැන්වෙන ඉගැන්වීම් හරහා අපි මේ ප්‍රබුද්ධ පාඨකයෝ දෙනාට ඔබ වහන්සේ දෙන අදහස කුමක්ද නායක හැමදෙරේ? මහත්යෝ මෙහෙමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නානත්ත කායා නානත්ත සංඥා කියලා. ඒ කියන්නේ අපි හැම කෙනාටම එක හා සමාන ශරීරයක් නැහැ. ඊළඟට නානත්ත සංඥා. ඒ කියන්නේ අපි හැම කෙනෙක්ම හිතන්නේ විවිධාකාර විදියට. ඒක තමයි පෘථග්ජනයාගේ ස්වභාවය. එතකොට ධර්මයේ සඳහන් වෙනවා සුතවා අරිය ශාවකෝ අසුතවා පුතුජනෝ. සුතවා අරිය ශාවකෝ කියන්නේ ඒ රහත් ඵලයට පත්වෙච්ච හැම දිනාම ධර්මය ශ්‍රවණය කළ ධර්මය අවබෝධ කරගෙනයි රහත් භාවයට පත් වෙලා තියෙන්නේ. ඊළඟට අසුතවා පුතුජනෝ. මේ පෘථග්ජන මිනිසයා
ධර්මය අහලා නැහැ. ධර්මය තේරුම් ගන්නෙත් නැහැ. තේරුම් ගන්නත් බෑ. ඒ නිසා තමයි ඒගොල්ලෝ ඔය පෞකාර හැම දෙයකටම යොමු වෙලා තියෙන්නේ. ඉතින් අපිට මේක කියන්නට පුළුවන් මහත්තයා කිව්වේ මේ පවට පින් දෙන්න බෑ කියලා. ඇත්ත වශයෙන්ම අපි දන්නේ මහත්තයෝ මේ සංසාරේ අපි මොන වගේ පව් ඉහතාත් මොළ කරලා තියෙනවද? මොන වගේ පින් ඉහතාත් මොළ කරලා තියෙනවද කියලා. ඒ ඉහතාත්මවල කරන ලද කුසල කර්මානුව තමයි අද අපි මේ ඉපදිලා තියෙන්නේ. කවදාවත් අපිට මේ කරන ලද අකුසල කර්ම වලින් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. මහා පින්කම් කළා මේ ආත්මෙදී කරන ලද යම් අකුසල කර්මයන් අපිට යටපත් කරගන්න පුළුවන්. ඉහතාත්ම වල කරපුව යටපත් කරගන්න පුළුවන්. ඒ මහා පින්කම් කළොත් පමණයි. නමුත් ඒ මහා පින්කම් හැමෝටම කරන්න බෑනේ. හැමෝටම කරන්න එකට පිනක් තියෙනවනේ. ඊළඟට මම දැකලා තියෙන දෙයක් තමයි මහත්තයෝ කවුරු හරි පිනක් කරනවා නම් ඒ පින වළක්වන්න විශාල පිරිසක් ඉදිරිපත් වෙනවා. මගේ අත්දැකීම් තියෙනවා. අපේ හිතවත් දායක මහතුරු ඉන්නවා. ඒ දායක මහතුරු මට කියලා තියෙනවා හාමුදුරුවනේ අපි කරන පින්කම් පිළිබඳව කොහේවත් සඳහන් කරන්නට එපා. ඒක අපිට කරන ලොකුම උදව්වක්. ඒකට මං අහුවන් ඇයි එහෙම මෙච්චර විශාල වියදම් කරලා ඔයගොල්ලෝ පින්කම් කරලා ඒවා සඳහන් කරන්න එපා කියන්නේ. කොහෙවත් ඔයගොල්ලන්ගේ නංගන් ලියන්න එපා කියන්නේ. ඒගොල්ලෝ කියනවා ඒගොල්ලන්ට කෙනෙක් කියන්න පුළුවන් අපරාධයා මේ වියදම් කරපු සල්ලි කියලා. එතකොට ඒ පුජ්‍යලයා නිකම්ම පවක් සිද්ධ කරගන්නවා. ඒ පුජ්‍යලයා පව සිද්ධ කරගන්නවට බයෙන් ඒගොල්ලෝ අපිට කියන්නේ. ඊළඟට අනිත් දේ තමයි මහත්තයෝ අපිට මේ හැම දෙයක්ම ලැබිලා තියෙන්නේ නිකම්ම නෙමෙයි. ඉහත ආත්මේ කරපු නිසා අපි හොඳට පින් කරපු නිසා අපි අංග සම්පූර්ණ මිනිස්සුયો වෙලා ඉපදිලා තියෙනවා. දැන් බලන්න මිනිස්සුયો උනත් සමහරක් මිනිස්සු ඉපදිලා තියෙන්නේ බොහෝම හොඳ අංග සම්පූර්ණ ශරීරය ඇතිව ප්‍රියමනාප ශරීරය ඇතිව හොඳ බුද්ධියක් ඇතිව. තව සමහර කොටසක් මහත්යෝ ඉපදිලා තියෙනවා අංග විකල ආබාධ මොලයක් මොනවක් ගන්න නැතුව නිකන් හුස්ම වැටෙනවා පමණයි. මනුස්ස අංග සම්පූර්ණ මනුස්ස ශරීරයකුත් නැහැ. ඇස් නැහැ, කන් ඇහෙන්නේ නැහැ, කතා කරන්න බෑ. ওই වගේ විවිධ පුජ්‍යලෝ ඉන්නවා. ඊළඟට තව කොටසක් ඉන්නවා ඉතාමත්ම ධනවත් ඒ වගේම හොඳ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන කට්ටිය. තවත් කට්ටිය ඉන්නවා බොහෝම දුප්පත් අසරණ ඒ වගේම එදා වේල කන්නවත් නැතිව ජීවත් වෙන පිරිසක් ඉන්නවා මේ එකම රටේ. හැබැයි අපි කිසි කෙනෙක් උපදිනකොට මේ කිසි දෙයක් අරගෙන ආවේ නැහැ. එහෙම නැහැ. ඕවා සියල්ලක්ම මහත්යෝ අපිට ලැබිලා තියෙන්නේ ඉහත ආත්මවල කරන ලද කුසල අකුසල කර්මානුව. ඉතින් අපිට ඒ බුදුහාමුදුරුවන්ගේ ධර්මය යම් ප්‍රමාණයකට හරි තේරුම් අරගෙන කටයුතු කරන්නට පුළුවන් නම් අපිට හිතෙන් පොහසත් වෙන්නට පුළුවන්. පිනෙන් පොහසත් වෙන්නට පුළුවන්. ඒකට මිල මුදල් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම නැහැ. හැම මිල මුදලෙන් කිසි දෙයක් අපිට අගය කරන්න පුළුවන් කමක් නැහැ. මිනිස්සුගේ ජීවිතය. දුප්පත් පවුලක ඉපදුනත් ඒ මැටි ගේක ඉපදුනත් අර සියලුම සැප සම්පත් වලින් පිරුණු රාජ මාලිගා වලට වඩා අපිට දිව්‍ය ලෝකයක් කරගන්න පුළුවන්. ඒ කරගන්න පුළුවන් කොහොමද මහත්යෝ? අපි ඒ අතුපැල වුණත් බොහෝම ලස්සනට පිරිසිදුව පිළිවෙලට තියාගන්නට ඕන. එතකොට ඒ අතුපැල ඒ වගේම අපි ඉන්න අය තුල සිත් තුල ඇති කරගන්න ඕන ආදරය, සෙනෙහස, කරුණාව, මෛත්‍රිය. ඔය ආදරය, සෙනෙහස, කරුණාව, මෛත්‍රිය, විශ්වාසය, ගෞරවය කියන ඔන්නේ ගුණධර්ම තියෙනවා නම් ගහක් කැට වුණත් එතන දිව්‍ය ලෝකයක් කරගන්න පුළුවන්. ඊළඟට කොච්චර සැප සම්පත් තියෙන රාජමාලිගාවක වුණත් ඒවා නැත්නම් එතන අපායක් වෙනවා. ඉතින් ඒව සියල්ලක්ම අපි යථාත්මේ කරන ලද කුසල කුසල කර්මානුව තමයි අපිට ලැබිලා තියෙන්නේ. ඒ නිසා අපි හැම කෙනෙක්ම කල්පනා කරන්නට ඕන ඔය යමක් කමක් තියන අය වුණත් කල්පනා කරන්නට ඕන
අපිට මේවා නිකන් ලැබිච්ච දේවල් නෙවෙයි. ඉහත ආත්මේ ලැබිච්ච දේවල්. ඒ නිසා අපි මේවා ඊළඟ ආත්මේ හොඳට ජීවත් වෙන්නට නම් හොඳ තැනක උප්පත්තිය ලබන්නට නම් අපි තව පින් දහම් සිද්ධ කරන්නට ඕන. ඒ වගේම නැති බැරි කය ඉන්නවා නම් ඒගොල්ලන්ට කරන්න පුළුවන් දෙයක් ඒගොල්ලෝ කරන්නට ඕන. අපි හැමෝටම මහත්යෝ පින් කරන්න සල්ලි අවශ්‍ය නැහැ. එහෙම නේද? සම්පත් අවශ්‍ය නැහැ. අපිට කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. මිනිස්සිය කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව කතා කරලා ඒ මිනිස්යාගේ හිත හදන්න පුළුවන් නම් ඒකත් මහා පිනක්. බුදුහාමුදුරුවෝ දන් දීම ගැන විස්තර කරනකොට මේ හාමුදුරුවන් වහන්සේලාට දානීය පිරිනැමීම පමණක් නෙමෙයි මේ දානීය කියලා කියන්නේ. මහත්යෝ දානීය තියෙනවා විවිධ ප්‍රභේද. ඒවා අපි තේරුම් ගන්න ඕන. එකක් තමයි මේ හාමුදුරුවන් වහන්සේලාට දානීය පිරිනැමීම. ඒක තමයි ප්‍රසිද්ධම දේ. ඊළඟට අපිට පුළුවන් මේ සතා සිව්පාවට කන්න දෙන්න පුළුවන්. කුරුල්ලන්ට කන්න දෙන්න පුළුවන්. ඒකත් දානීයක්. ඊළඟට අපිට වයසක මිනිස්සෙකුට උදව් උපකාර කරන්න පුළුවන්. වයසක මිනිස්සෙක් ලෙඩ වෙච්ච කෙනෙක් බලා ගන්න පුළුවන්. ඒ අය නාවන්න පුළුවන්. කවන්න පුරවන්න පුළුවන්. ඒවත් දාන තමයි. ඊළඟට අපි දන්න දෙයක් තව කෙනෙකුට කියා දෙන්න පුළුවන්. ඒකත් දානයක්. ඊළඟට කිසි කෙනෙකුට කිසි කෙනෙකුට උදව්වක් උපකාරයක් අවශ්‍ය නම් ඒ දේ අපිට කරලා දෙන්න පුළුවන්. හිඟන්නෙක් ආවන් පස්සේ හිඟන්නට බත් ටිකක් දෙන්න පුළුවන්. සත 25ක් දෙන්න පුළුවන් මේක අරගෙන මොනවා හරි කන්න කියලා. මේ විදියට අපිට මහත්යෝ මහා ධනයක් නැති වුණාට ඒ සුළු දෙයින් අපිට මහා පින්කම් කරගන්න පුළුවන්. ධර්මයේ සඳහන් වෙනවා බොහෝ අය දුප්පත් අය ඒ විදිහේ පින්කම් කරලා දිව්‍ය ලෝකයේ ඉපදිච්ච කතා පිළිබඳව. ඊළඟට මට මතකයි ධර්මයේ සඳහන් වෙනවා එක කාරණයක් මේ සරියුත් හාමුදුරන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට මේ එක උපාසකම්ම කෙනෙක් බොහෝම හොඳ දානයක් හදලා ගිනිහිල්ල සරියුත් හාමුදුරන්ට පිණ්ඩපාතේ දෙනවා. ඒ වෙලාවේ මේ හිඟන මිනිස්සෙක් ඉඳලා එයා කල්පනා කරනවා අනේ මටත් මෙහෙම දානයක් දෙන්න නැත්නම් කියලා. ඒ වගේම එයා කල්පනා කරනවා මමත් කොයිතරම් සන්තෝෂ වෙනවද මෙහෙම දානයක් පූජා කරන්න ලැබුණා නම් කියලා ගිහිල්ලා මෙයාගේ තියෙන ශ්‍රද්ධාව වැඩිකමට අර උපාසකම්මා බෙදන දානෙට ඒ හැන්ද අල්ලලා යත් බෙදුවා කියලා සඳහන් වෙනවා. ඒ සතුටින්ම ඒ සන්තෝෂයෙන්ම එයා මැරිලා ගිහිල්ලා දිව්‍ය ලෝකේ ඉපදුනා කියලා මේ බණපොතේ සඳහන් වෙනවා. ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් ඒකෙන් බලන්න මහත්වෝ අපිට ඒ උපාසකම්මට කොච්චර පිනක් තිබිලා තියෙනවද සරියුත් හාමුදුරුවන්ට පිණ්ඩපාතේ පූජා කරන්න. ඒ වගේම අර හිඟන මිනිස්යාට කොයිතරම් පිනක් තිබිලා තියෙනවද අර පිනට සම්බන්ධ වෙන්නේ. ඊළඟට ඔතන සමහරක් වෙලාවට යමක් තියෙන්න පුළුවන් කෙනෙක් වෙන්නේ නැති. නමුත් ඒ මිනිස්යාට එහෙම දෙයක් නොහිතෙන්න පුළුවන්. එයාට හිතෙන්න පුළුවන් සමහරට අපරාධ මේ කෑම ටික තියාගත්තා නම් දවසකට දෙකකට කන්න තිබුණා නේ කියලා. ඒ වගේම අපි මේ ලෝකේ ජීවත් වෙනකොට විවිධාකාර පුජ්‍යලෝ අපිට හමු වෙනවා. දැන් විශේෂයෙන්ම මහත්යට ඒ වගේ විවිධාකාර පුජ්‍යලෝ හමු වෙනවා. නමුත් ඒගොල්ලන්ට මහත්යා ඒගොල්ලෝ දුකටපත් වෙලා ඉන්නවා දැකලා හිත කම්පා වෙලා අනේ මේ මිනිස්යන්ට පිහිටක් වෙන්න ඕන, සරණක් වෙන්න ඕන කියලා හිතලා තමන්ගේ හිතවත් අයට කියලා උදව් උපකාරයක් කරන්න හදනකොට ඒගොල්ලෝ විසින් මේව සියල්ලක්ම නැති කරගන්න. අන්න ඒවට තමයි අපි කියන්නේ ඉහත ආත්මේ කරපු පව් නිසා මේ ආත්මෙදී ඒව ලබන්න කිසිම වාසනාවක් නැහැ. ඒව ලබන්නත් අපි පින් කරලා තියෙන්නට ඕන. ඒක තමයි මේ පවට බින්දෙන්න බෑ කියලා කියන්නේ. ඉතින් ඒ වගේ බුදුහාමුදුරන්ගේ කාලෙත් බොහෝ අය හිටියා මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය අවබෝධ කරගත්තේ බොහෝම සුළු පිරිසයි. ඊළඟට ඒ ධර්මය අවබෝධ කරගෙන ඒ රහත් භාවය ලබාගත්තේ බොහෝම සුළු පිරිසයි. ඊළඟට ගොඩාක් පිරිසකට ඒ ධර්මය තේරුම් ගන්නටවත් ඒ වගේම ඒ ධර්මය අවබෝධ කරගෙන මේ සසර කෙලවර කරගන්නටවත් බැරි වුණා. මහන්තය අහලා තියෙනවා බුදුහාමුදුරුවෝගේ අල්ලපු වැටේ හිටියේ චන්දසෝකරයා කියලානේ. ඉතින් මහත්තයෝ
බුදුහාමුදුරන්ගේ අල්ලපු වැටේ හිටපු එයාටවත් මේ ධර්මයේ තේරුම් ගන්න බැරි වුණා නම් ඒකට පිනක් නැහැ. ඔව් ඒකට අපි පින තියෙන්න ඕන. අපි සංසාරේ දීර්ඝ කාලයක් අනන්ත කාලයක් පින් රැස් කරගෙන තියෙන්නට ඕන. එහෙම වුණාම පස්සේ තමයි අනන්ත දෙන දෙයක් හරි අපිට ලබන්නට පුළුවන් වාසනාව තියෙන පින තියෙන්නේ. එහෙමයි. ඔව්. ඒක හරි කාරණයක් එක මේ අපි හඳුනන්නේ දැන් අතීතයේ අපිට පින් රැස් කරගත්තු නිසා තමයි අපි හඳුනන්නේ අදටත් අපිට මේ බෞද්ධ දර්ශනයේ යම් යම් මූලයන් ගැඹුරු දාර්ශනික අදහස් මේ කියවා ගන්න බුද්ධියක් පහළ වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මගේ දේශනාවන් මේ මෝඩයන්ට නෙමෙයි බොහොම දැනුගත් සහ මේක ਵਿਚාරශීලීව දකින්න පුළුවන් එහෙම අයට කියලා. බෞද්ධ දර්ශනයේ තියෙන අතිශය ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා. වෙනත් ආගම්වල නොදකින මූලධර්මවාදී ප්‍රතික්ෂේප කරගත්තු අතිශය ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ නිසාම තමයි මේ බුදුදහම මේ තරම් චිරස්ථිතික භාවයකට අපේ හැමදෙරේපත් වෙන්නේ කියලායි අපි විශ්වාස කරන්නේ. දියුණු සමාජ ඔබ වහන්සේ වැඩ වාසය කරන ඇමරිකානු වගේ සමාජයන් තුළ බෞද්ධ දර්ශනය නැත්නම් වෙනත් ඔබ වහන්සේ ලංකාවේ ස්වාමීන් වහන්සේ නමක් හේ විහාරස්ථානයක් නිර්මාණය කළා එහෙම ධර්ම ප්‍රචාරණය කිරීමේ පදනමක් හැදෙන්නෙම අපේ හැමදෙරේ ඒ සමාජවල තියෙන දියුණුම සමාජ ලක්ෂණ ඒ දියුණුම සමාජ ලක්ෂණ සහ අපේ හැමදෙරේ බෞද්ධ දර්ශනයේ තියෙන දාර්ශනික අදහස් එක්ක එකතු වුනහම කොයිතරම් ශිෂ්ටත්වයක් සමාජය තුළ හැදෙනවද ඒක ගැන ඔබ වහන්සේගේ අත්දැකීම් එක්ක කතා කළොත් මං හිතන්නේ ලංකාවේ ඉන්න මේ සමාජයට බොහොම අර්ථවත් පණිවිඩයක් වෙයි කියලා මම විශ්වාස කරනවා හඳුනන්නේ. හරි බොහොම හොඳයි මහත්තයෝ. පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මගේ මේ ධර්මය බුද්ධමතුන්ට පමණයි මෝඩයන්ට නෙවෙයි කියලා. එහෙමයි. ඇත්ත වශයෙන්ම ඒ කාරණය හරියටම හරි මේ ධර්මය තේරුම් ගන්න පුළුවන් හොඳ බුද්ධියක් තියෙන කෙනෙකුට පමණයි. මම ගොඩාක් දුරට කල්පනා කරන දෙයක් තමයි අපේ මේ ලංකාවේ අය ධර්මය හොඳට ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම දහම් පාසල් යනවා. ඉස්කෝලේ විෂයක් හැටියට කරනවා. මේගොල්ලන්ට ධර්මයේ පිළිබඳව හොඳ දැනීමක් තියෙනවා. මේ ඉගෙනගත්ත ධර්මය තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්නේ නැත්තේ ඇයි කියන එකයි මගේ තියෙන ප්‍රශ්නය. අපි මෙච්චර ධර්මය දැනගෙනත් ඇයි අපේ ජීවිතයට මේ ධර්මය සම්බන්ධ කරගන්නේ නැත්තේ කියන එකයි මගේ ප්‍රශ්නේ. ඉතින් අපි කෙනෙකුගේ ජීවිතය දිහා බැලුවම පස්සේ අද කාලේ මේ ගොඩාක් වැරදි වලට මිනිස්සු පෙළඹිලා තියෙනවා. නමුත් ඒගොල්ලන්ගේ පෞල් පසුබිම තේරුම් ගත්තොත් කල්පනා කරලා බැලුවොත් හොයලා බැලුවොත් ඒගොල්ලෝ හොඳ බෞද්ධ පෞල් වලයි වෙන්න පුළුවන්. ඒ ළමයි දහම් පාසල් ගියපු අය. දහම් ඉස්කෝලේ විෂයක් හැටියට සෑම බෞද්ධ ළමයෙක්ම ඉගෙන ගන්නවා. ඉතින් ඒගොල්ලෝ එහෙම වෙලත් ඇයි මේ ධර්මය තේරුම් අරගෙන තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්නේ නැත්තේ? ඒකට හේතුව තමයි මහත්වර ඉස්සෙල්ලා කියපු කතාව. නමුත් අද වෙනකොට මේ වර්තමාන ලෝකයේ බුද්ධ ආගම ඉතාමත්ම ජනප්‍රිය ආගමක් බවට පත් වෙලා තියෙනවා. يعني බුද්ධ ආගම කියලා කියන්නේ ඕනම කෙනෙකුට පිළිපදින්න පුළුවන් ධර්මයක්. ඊළඟට බුද්ධ ආගම දර්ශනයක් හැටියට යම් කිසි කෙනෙකුට හදාරනවා නම් ඒක බෞද්ධ දර්ශනයක් හැටියට හදාරන්න පුළුවන්. ඊළඟට යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් මේ ධර්මය ආගමක් හැටියට පිළිපදින්නට ඒ අවශ්‍ය කරන අපි කියනවා ඔය වත් පිළිවෙත් පුදු පූජා ඕව සියල්ලක්ම චාරිත්‍ර විධි ඒවා අනුගමනය කරන්නට පුළුවන්. ඊළඟට මහත්වෝ තවත් කෙනෙකුට අවශ්‍ය නම් පුළුවන් එයාට ඒක ජීවන මාර්ගයක් හැටියට සකස් කරගන්න බුද්ධ ධර්මයට කියලා බුද්ධ ධර්මයට අනුව බෞද්ධ දර්ශනයට අනුව මිනිසියෙකුගේ අනුව Tamanට පුළුවන්
ඒ ධර්මයට අනුව ජීවත් වෙලා වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න. මහත්මයා මගෙන් අහපු ප්‍රශ්නය තමයි ඇමරිකාව වගේ ඉතාමත්ම දියුණු රටක බුද්ධ ආගම පිළිබඳව මිනිස්සුන්ගේ තිබෙන ආකල්පය ඊළඟට ඒගොල්ලෝ ඒ ආගම කොහොමද පිළිපදින්නේ කියන එක. මහත්වෝ ඇමරිකාවේ ගොඩාක් ක්‍රිස්තියානි මිනිසුන් ජීවත් වෙන රටක්. ඊළඟට වාසනාවකට හෝ අවාසනාවකට රටවල් වල ඇත්ත වශයෙන්ම අවාසනාවට යුද ඇති වුණා. වියට්නාමයේ, කාම්බෝජය, ඒ වගේ රටවල් වල, ලාओस ඒ වගේ රටවල් වල, බෞද්ධ රටවල් වල යුද ඇති වුණා. ඒ යුද නිසා ඒ යුද්ධ වලින් අසරණ වෙච්ච සරණාගතයෝ විශාල පිරිසක් ඇමරිකාවට ගියා. ඇමරිකාවට ගිය නිසා ඒගොල්ලන්ගේ මාර්ගයෙන් ඇමරිකාවේ විශාල පන්සල් රාශියක් ඇති වෙලා තියෙනවා. ඊට අමතරව දැන් ලංකාවෙන් ගියේ ගොඩාක් අය ඉගෙන කියාගන්න හැම ප්‍රාන්තිකම වගේ ලංකාවෙත් පන්සල් බිහි වෙලා තියෙනවා. ඉතින් මේ පන්සල් බිහි වුණාට පස්සේ මේ හාමුදුරුවෝ වැඩම කරනකොට මේ පන්සල් වල එක එක වැඩසටහන් කරනකොට මේ ඇමරිකන් අයටත් මේ පිළිබඳව ටිකක් උනන්දුවක් ඇති වුණා. උනන්දුවක් ඇති වෙලා ඊට පස්සේ ඒගොල්ලොත් මේ පන්සල් වලට ඇවිල්ලා මේ බෞද්ධ භාවනා ක්‍රම පිළිබඳව ඉගෙන ගන්නවා. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මීය පිළිබඳව ඉගෙන ගන්නවා. ඉගෙනගෙන ඉවරලා ඒගොල්ලෝ පැහැදිලා සමහරක් අය පැවිදි බවට පත් වෙලා බොහෝම හොඳට ධර්ම දේශනා කරන අය ඉන්නවා. ඉතින් මම දකින එකම දේ තමයි මේ ඇමරිකන් මිනිස්සු හොඳට බුද්ධ ආගම කියවපු අය. බුද්ධ ආගම තේරුම් ගත්ත අය. ඊළඟට ඒගොල්ලොත් එක්ක ආශ්‍රය කරනකොට මට තේරිච්ච දෙයක් තමයි මහත්යෝ මේ බෞද්ධය කියන අපේ අයට වඩා ඒගොල්ලන්ගේ ගාව තියෙනවා බොහෝම හොඳ ගුණධර්ම. එහෙම නේද? ඒ කියන්නේ ඒගොල්ලෝ කිසිම දෙයකට බැඳිලා නැහැ. එහෙමයි. ඒගොල්ලන්ගේම කිසිම දෙයකට නිකන් ගොඩාක් ආසාවක් නැති කරගෙන එක තැනක ඉන්න ඕන කියලා එහෙම එකක් නෑ. දැන් උදාහරණයක් ඇටියට දැන් අපේ මේ ලංකාවේ මිනිස්සු මේ බින් අඟලටත් මේ අනකොටාගෙන මැරෙනවානේ. එහෙම නේද? මේව බෙදා ගන්න බැරුව. එහෙමයි. ඇමරිකාවේ අපි කවදාවත් ජීවිතේට අහලා නෑ මේ ඉඩකඩම් බෙදා ගන්න බැරුව මේ කවුරුත් මැරිලා තියෙනවා කියලා. ඊළඟට ඒගොල්ලෝ මේ ගෙයක් හදාගත්තත් ගෙයක් ගත්තත් සදාකාලිකව මේ ගේ ඉන්නවා කියලා කවදාවත් ඒගොල්ලන්ගේ අරමුණක් නැහැ. ඒගොල්ලන්ගේ රස්සාව වෙනස් වෙන්න තමන්ගේ නගරය වෙනස් වෙනවා, ගෙවල් වෙනස් වෙනවා, දරුවන්ගෙන් ඈත් වෙනවා. මේ බැඳීම් කියන ඒවා ගොඩාක් මේ මිනිසුන්ගේ අඩුයි. ඒගොල්ලෝ බොහොම සන්තෝෂෙන් ජීවත් වෙන්නේ බැඳීම් නැති නිසා. ඊළඟට අනිත් ආහාරණය තමයි ඒ අය කාගේවත් දේවල් හොයන්න යන්නේ. තමන්ගේ පාඩුවේ රස්සාවක් කරලා ගෙදරට ඇවිල්ලා නිදහසේ කාලා බීලා නිදාගෙන ඊළඟ දවසේ වැඩට යනවා මිසක් ඒගොල්ලන්ට වෙලාවක් නැහැ මේ අනුගේ අල්ලපු ගෙදර දේවල් හොයන්නවත් අල්ලපු ගෙදර ඉන්න අය පිළිබඳව හොයන්නවත් කාලයක් නැහැ. ඒගොල්ලෝ ඒවට පුරුදු වෙලත් නැහැ. මොකද දෙමව්පියන්ගෙන් ඒගොල්ලෝ ඉගෙනගෙන තියෙන දේ තමයි අපි සතුටින් ඉන්න නම් අපි මහන්සියලා වැඩ කරන්නට ඕන. වැඩ කරලා මිල මුදල් හොයා ගන්නට ඕන. ඊළඟට කාටවත් අපි අත පාන්නට හොඳ නැහැ. අපේ සෞසාහයෙන් ජීවත් වෙන්නට ඕන. ඕක දකින්නකොට අපි නිතරම අපිට මතක් වෙන්නේ ලංකාව ගැන. ලංකාවේ ගෙදරක එක්කෙනෙක් හම්බ කරනවා නම් එයාගෙන් කන්න 10 දෙනෙක් බලාපොරොත්තු වෙනවා. ඊළඟට බොහෝම කම්මැලි. මහත්යයි අත්දැකීම් ඇති ඕන තරම් මේ මිනිස්සු කොයිතරම් කම්මැලිද කියලා. ඊළඟට මේ ගෙදරක් දොරක් පිරිසිදුව තියාගන්න නැහනේ. බලන්න සමහරක් ගෙවල් වලට ගියාට පස්සේ ගෙට ගොඩ වෙන්න හිතෙන්නේ හැම තැනම කාපු බීපු වලං හට්ටි මේ මහත්යවට සල්ලි ඕනේ නැහනේ. ඕවා සුද්ධ පවිත්‍ර කරලා පිරිසිදුව පිළිවෙලකට තියාගන්න. මහත්ය කියපු එක ගියක් මම දැකලා නැහැ පිළිවෙලකට සුද්ධ තියාගෙන ඉන්නවා. උඩ තෙමෙනවා කියා ඉන්නවා මිසක් ඒකට පොල්ලතු ටිකක් හොයාගන්නේ නැහැ. බිත්ති කඩා වැටිලා තියෙනවා මැටි බිත්ති. ඒකට මැටි ටිකක් ගහගන්න. බිත්ති කඩා වැටිලා කියා ඉන්නවා. ඊළඟට බිම ඉන්නවයි කියලා කියනවා බිම සේරෝම මඩ.
ඒකේ ගොම ටිකක් ගාගන්නේ නැහැ. ඉස්සර අපේ ගෙවල් වල මැටි ගොමේ ගාලා බොහොම ලස්සනට පිරිසිදු ඒවා තියාගෙන තියෙනවා. මේ මිනිස්සුන්ගේ මොකද වෙලා තියෙන්නේ? කම්මැලිකම. ඊළඟට කාගෙන් හරි අනුන්ගෙන් යමක් ලැබුණොත් හැමදාම එයාගෙන් ඒක බලාපොරොත්තු වෙන තමයි ඉන්නේ. ඒක සම්පූර්ණ නැත්නම් ඒ මිනිහයට බයිනවා. ඔන්න ඒ වගේ තත් ඊළඟට මේ අපේ ලංකාවේ ඉන්න මිනිසුන්ට හැම කෙනාටම හැකියාවන් කියලා තියෙනවා. ඉගෙන ගත්තේ නැති වුණාට ඕන කෙනෙකුට දියුණු වෙන්න මාර්ග තියෙනවා. අපි ආණ්ඩුවට බැන බැන ඉන්නවා, ඊළඟට රජයට බැන බැන ඉන්නවා, මිනිසුන්ට බැන බැන ඉන්නවා, අපිට මොකක් කරන්න නැහැ. නමුත් කිසි කෙනෙක් මේ තමන්ගේ හැකියාවන් ප්‍රයෝජනයට අරගෙන දියුණු වෙන්න බලන්නේ. එහෙම නැහැ. අනුන්ගෙන්මයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා දැන් මහත්වෝ අපි බලන්න ඒ රටවල් වලින් අපිට ගොඩාක් ආදර්ශ තියෙනවා ගන්න. හොඳයි. මේ දැන් මේ ලංකාවේ ඉන්න කට්ටියගේ මේ මතයක් තියෙනවා ඔය පිට රටවල් වල පාරේ සල්ලි තියෙනවායි කියලා. එහෙම නැහැ. රටේ ඉන්නවයි කිව්වොත් සල්ලිමයි කියන එක තමයි හිතන්නේ. එහෙම ගන්නමයි බලන්නේ. ගන්නමයි බලන්නේ. ඔව් ඊළඟට අනේ මහත්තයෝ එහෙම නෑ මම දන්නවා අපේ මිනිස්සු මොන තරම් දුක් මහන්සි වෙනවද මිල මුදල් හම්බ කරන්නේ. එහෙම නැහැ. ඊළඟට සීත කාලේ හඳේ උදේ පාන්දර 4ට 5ට නැගිටලා හිම කඩාගෙන කාර් සුද්ධ කරගෙන ගැහි මේ වැඩට ගිහිල්ලා සල්ලි හම්බ කරනකොට ඇස් වලින් කඳුළු කඩාගෙන වැටෙනවනේ අම්මේ මේ මිනිස්සු මේ විඳින දුක කියලා. එහෙම නැහැ. ඊළඟට ඒවා මේ ලංකාවේ ඉන්න කිසි කෙනෙකුට තේරෙන්නේ නැහැ, දකින්නේ නැහැ. ඉතින් ඒ තරම් දුක් මහන්සි වෙලා හම්බ කරනගෙන සල්ලි තමයි මේ ලංකාවට එවන්නේ මිනිස්සුන්ට සල්ලි මේ උදව් කරන්න මේ උදව් කරන්න කියලා. මේ දේවල් කරන්න කියලා. එච්චර දුක් මහන්සි වෙලා ඒගොල්ලෝ හම්බ කරන දෙන දේවල් අපි ප්‍රයෝජනයට ගන්නවා නම් අපි මහත්ය ඔයගොල්ලන්ට ඇත්ත වශයෙන්ම හැමදාම පින් දෙන්නට ඕන. එහෙම නැහැ. ඔව් හැමදාම මේ පින් දීලත් මදි මහත්ය අපි ඒගොල්ලන්ට ප්‍රාර්ථනා කරන්න ඕන මේ පින් බලෙන් කවදා හෝ නිවන් දකින්නම හේතු වාසනා වේවා කියලා. ඉතින් අතරම අපේ ටීවී දකුණ මාධ්‍ය ආයතනයත් එක්ක බොහෝ සමාජ සත්කාරවලට අපේ හිත් තියෙන බොහෝ දෙනා එකතු පහද වුණා. විශේෂයෙන්ම අපි ගැන විශ්වාස කළා තමයි හැමදේම කරේ. බොහෝ සමාජ සංසිද්ධි කඳුළු කතාවන්, සංවේදී කතාවන් බොහෝ දේ තිබුණා. ඒ තිබුණු හැම දෙයකදීම ටීවී දකුණු මාධ්‍ය ආයතනයත් එක්ක තිබිච්ච විශ්වසනීය අර්ථය නිසාම තමයි හැම දෙයක්ම මිනිසු වෙනුවෙන් අපිට කරන්න හැකියාව ශක්තිය ලැබුණේ. අපි හාමුදුරන් වහන්සේත් ඇමරිකාවේ වැඩ වාසය කරන සමයේ ටීවී දකුණු මාධ්‍ය ආයතනය ඉතාම හොඳින්ම නැරඹීම් කළා. උන්වහන්සේගේ සමාජ බුද්ධිය, සමාජ අත්දැකීම කියන එක බොහෝ විදියට ගොඩ නගාගත්තු ස්වාමින් වහන්සේ. ඒ නිසා තමයි උන්වහන්සේ අපිට දුරකථන ඇමතුමක් දීලා අපේ සිතුවිලිත් එක්ක බද්ධ වුණු නිසාම තමයි අපිට ආරාධනා කරේ උන්වහන්සේගේ වැඩ වාසය කරන තනමල්විල ශ්‍රී විවේකාරාම විපස්සනා භාවනා මධ්‍යස්ථානයට පැමිණෙන්නේ කියලා. ඉතින් අපේ හඳුනන්නේ දැන් අද උදෑසනම තමයි මම පැමිණියේ. ඉතින් උදෑසනේද දැන් අපිට රෑ 8:00 විතර ආසන්න කාලයක්. ඉතින් එහෙම වුණත් අපි තවමත් අපේ හාමුදුරනේ වැඩ කරනවා. මොකද මේක තමයි ජීවිතයට ගේන්න ඕන දේ. කම්මැලිකම කියන්නේම අපේ හාමුදුරනේ මිනිස් ජීවිතයේ සමාජ ප්‍රගමනයේ අපගාමී ස්වභාවයක් කියලායි අපි විශ්වාස කරන්නේ. සමාජයේ මිනිස්සු ශක්තියෙන් ධෛර්යයෙන් වැඩ කරොත් තමයි අපේ හාමුදුරනේ රටක සංවර්ධන ඉලක්කයන් සංවර්ධන දේවල් වලට පත් කරන්න පුළුවන්. අපි බොහෝ අවස්ථාවල නිවාස විතරක් නෙමෙයි අපේ හාමුදුරනේ අපේ මූලික අපේක්ෂාව බවට පත් වෙන්නේ මිනිසුන්ගේ ආර්ථික හයිය ආර්ථික මාර්ගයන් සවිමත් කරමින් ඔවුන් ධෛර්යමත් මිනිසු බවට ඉස්සරහට ගෙන එන්න. හැබැයි ලංකාවේ බොහෝ දරිද්‍රතාවයෙන් පෙළෙන මිනිස්සු බොහොම අතිශය කම්මැලි තැනක ඉන්නේ. අසාර්ථකත්වයට හේතුම ඔවුන්ගේ කම්මැලිකමමයි. ඒ නිසා කුසීතකමමයි. ඉතින් ඒ නිසා ජට ලේයර් එකේ ඉන්න ජනතාව ගොඩ දානවා කියලා කියන්නේ හැමදෙරනේ අතිශයින් අමාරුයි. ඒ වගේම මේ ජනතාවලට නිකන් කන්න දෙනවා. අපි දකිනවා විවිධ රජයේ විවිධ සුබ සාධන වැඩසටහන් යටතේ නිකන් කන්න දෙනවා. මම කියන්නේ නිකන් කන්න දෙන්න ඕනේ නෑ අපේ හැමදෙරනේ. හැම මිනිස්සෙකුටම තියෙන ශක්තියක් ධෛර්යයක් වැඩ කරන්න
මේ රට වෙනුවෙන් වැඩ කරන්න ඕන. මෙහෙම පැත්තකට වෙලා දවල් 12ටත් නිදා ගන්න සමාජයක් නේ. අපේ හාමුදුරුවෝ කියනවා මහත්තයා දැන් ඇවිල්ලා මහන්සියිනේ ගිහිල්ලා විවේක අරගෙන අපි හවස වැඩ පටන් ගමුකෝ. අපේ හාමුදුරුවෝ මට යෝජනා කරා. ඉතින් හාමුදුරුවනේ මට එහෙම ඇතරම වහන්සේට මම ප්‍රකාශ කරා මට එහෙම නිදා ගන්නවත් දවල් 12ට එහෙම මම සාමාන්‍යයෙන් කැමති නෑ. මොකද මම කැමති හාමුදුරුවනේ ආවට පස්සේ වැඩ කරන්න ඕන. සමාජයක් වැඩ කරොත් තමයි සමාජය ඉස්සරහට යන්න පුළුවන්. ඒ නිසා හැම විටම අපි උත්සාහ කරන්නේ මේ ධෛර්ය පාරමිතාව කියන අපි බොහෝ විදියට කරේ අපේ ධෛර්ය පාරමිතාව හාමුදුරනේ කොහොම හරි මේ දේ කරන්න ඕන කියන අපේක්ෂාවයි අපි ගාව තිබුණේ. ඉතින් හාමුදුරනේ අපේ සමාජයට මේ වින්නැහිය වෙලා තියෙන කුසීතකම අපි කියනවා දේශපාලඥයන්ට ආණ්ඩුව වලට රජයන් වලට විවිධ පාර්ශවයන්ට අපිට හරියම ලේසි බැන වැදීම් කරලා තමුන්ගේ වගකීම් වලින් මිදෙන්න. ඔවුන් දන්නේ අපේ හාමුදුරනේ තමුන්ගේ ශක්තියෙන් තමුන් නැගිටින්න ඕන කොහොමද කියලා. බෞද්ධ දර්ශනයේ අනුව හාමුදුරනේ මේ කුසීත සමාජයට දෙන්න තියෙන හොඳම පණිවිඩය කුමක්ද? නායක හාමුදුරනේ. මහත්යෝ මිනිස්සු දුප්පත් වෙලා තියෙන්නේ කම්මැලි කමෙන් කියන එක යමුතුන් කියන දෙයක් නේ. එහෙමයි නේද? ගෙදරට වෙලා කාලා බීලා නිදාගත්තොත් ඒ මිනිස්යාගේ ජීවිතය කාලකණි ජීවිතයක් වෙනවා. කාලේ කනවා කියන්නේ අපි කියන්නේ නේ. එහෙමයි නේද? ඒකට තමයි කාලකණි ජීවිතය කියන්නේ. ඉතින් මේ ගොඩාක් මිනිස්සුන්ගේ මම දැකපු දේ තමයි ගොඩාක් දුප්පත් අය ඒ දුප්පත් කියලා තමන් ඒක පිළිගන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ අපිට සල්ලි නැහැ. අපි දුප්පත්. ඒ නිසා තමයි අපිට මෙහෙම වෙලා තියෙන්නේ. නමුත් මේ දුප්පත්කමෙන් ගොඩ යන්න කවුරුවත් කල්පනා කරන්නේ නැහැ. එහෙම නැහැ. අනුන්ට බැන ඉන්නවා මිසක් ආණ්ඩුව වලට පවතින ආණ්ඩුව වලට ඉන්න රජයේ පාලකයන්ට බයිනවා. ඊළඟට තියෙන මිනිස්සුන්ට ඉරිසියාකම් කරනවා. එහෙම නෙමෙයි මහත්කෝ අපි කරන්න ඕන. අපිට තියෙන හැකියාවල් වලින් අපේ මේ කම්මැලිකම නැති කරගන්නට ඕන ඉස්සෙල්ලා. එහෙමයි. ඔව්. ඒ කියන්නේ අපි ජීවිතේ හැම කෙනෙක්ම උදේ පාන්දර නැගිටින්න ඕන. එහෙමයි. උදේ පාන්දර නැගිටලා හැම කෙනෙක්ම අපි බෞද්ධයෝ වශයෙන් බුදුහාමුදුරන්ට මලක් පහනක් හරි පූජා කරලා පෑන් එකක් පූජා කරලා අපේ ජීවිතය හැමදාම පටන් ගන්නවා නම් කවදාවත් අපිට ඒක වරදින්නේ නැහැ. ඊළඟට ඒ බුදුහාමුදුරන්ගේ ආශිර්වාදයෙන් අපි යම් වැඩක් පටන් අරගෙන කම්මැලි නැතුව අද වහිනවා හෙට පායනවා එහෙම නැතුව බොහෝම ධෛර්යමත්ව අපිට කරන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙන මහත්තයෝ. ඒ එක දෙයක් අපි ඒ කරලා කම්මැලි නැතුව අපේ ජීවිතය හදාගන්න පුළුවන්. බොහෝ විට මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ මේ කුලී වැඩ කරන්න. අද කුලී වැඩ නෑ. අද වැස්ස. අද කන්න නෑ. ඉතින් බලන්න ඒවා පිළිතුරු නෙවෙයි නේ. එහෙම නෑ. මහත්තයෝ අපි එහෙම නැත්නම් කුලී වැඩ නැත්නම් අපිට යම්කිසි ආර්ථික මාර්ගයක් හදාගන්න පුළුවන්. ඊළඟට ඕන තරම් දේවල් අපිට එහා තියෙනවා කරන්න පුළුවන් දේවල්. ඒවෙන් අපි හම්බ කරලා කීයක් හරි එදා දවසේ සේරම වියදම් කරන්නේ නැතුව කීයක් හරි අපි ඉතුරු කරගන්න ඕනේ. මොකද හේතුව අපිට ලෙඩ දුක හැදෙනවා. කාගෙන්වත් අපිට ඉල්ලන්න බෑ. කෙනෙක් අපිට දෙන්නේ නැහැ. මොකද අපි දුප්පත් කියලා අපිට සල්ලි නැහැ. ආපහු දෙන්න බෑ කියලා ඒගොල්ලෝ එහෙම දෙන්නේ නැහැ. ඒ නිසා හැම කෙනෙක්ම හදිසියකට ගන්න Taman දවසේ වැඩ කරලා රුපියල් 2000ක් හොයනවා නම් අඩුම ගානේ 500ක් බැංකුවක දාලා ආරක්ෂා කරගන්නට ඕන. Tamanට දරුවන්ට ලෙඩ දුකක් කරදරයක් හැදෙනවා කියන එක ඒක අපිට කියන්න බෑ මේ කොයි මොහොතේ වෙනවද කියලා. අදද හෙටද කියලා. ඊළඟට අපිට ජීවිතේ හැමදාම එක වගේ තියෙන්නේ. සමාජයට අපි කරන දේවල් අසාර්ථක වෙනවා. ඒ අසාර්ථක වුණාට පස්සේ අපිට කාටවත් අතපාන්න ඕනේ අපේ ගාව සල්ලි තියෙනවා. එහෙම නෑ. ඊළඟට මහත්තයෝ අනික මට කියන්න ඕන තව දෙයක් තියෙනවා. මිනිස්සුගේ ජීවිතය ලස්සන වෙන්න නම් අපි ඉන්න වටපිටාව ලස්සන කරගන්න ඕන. ඊළඟට ගොඩාක් ගෙවල් වල අපි යනවා. අපි ගියාට පස්සේ අපිට පේනවා ළමයි 4-5 දෙනෙක් ඉන්නවා. ඊළඟට වැඩිහිටියෝ ඉන්නවා. කවදාවත් ගේවත් අතු ගාගෙන නෑ. මිදුලවත් අතු ගාගෙන මිදුල කැලේ වෙලා ගස් වැවිලා තනකොළ වැවිලා
ඊට වැඩිය මේ සත්තු ඉන්න තැන බොහොම හොඳට හදාගෙන උන් නිදාගන්නේ. බලන්නකො කුරුල්ල කූඩු හදාගෙන කොච්චර ලස්සනට ඌ ඉන්න හදනවද කියලා නේද? කුරුල්ල කූඩු වලනේ. ඊට පස්සේ ඒගොල්ලෝ කොච්චර සතුටින් ඉන්නවද නේ? සතුටින් ඉන්නවා. ඔව් ඊට පස්සේ මම ඉල්ලන දෙයක් තමයි සෑම ගෙදරකම ඉන්න කට්ටිය හැමදාම උදේ හවස ගෙවල් අතු දාලා පිරිසිදු කරගන්න. ඊළාට කන බොන ඒවා සියල්ලක්ම කාලා බීලා ඉවර වුණා නම් ඒවා සීරම අස් කරලා සුද්ධ කරලා එක තැනකින් තියන්න පිහන් කෝප් එක තැනක හැල්වරන් එක තැනක. රෙදි තියෙනවා නම් ඒව හැම තැනම දාන්න එපා. ඒව හොදලා එක තැනක කාඩ්බෝඩ් පෙට්ටියක හරි දාලා ඇඳ යටකින් හරි දාලා තියෙන කාටවත් පේන්නේ නැති වෙන්න. ඕනම කෙනෙක් ගෙටාවන් පස්සේ හිත පහදින විදියට හිතේ සතුටක් ඇති වෙන විදියට අපි ගේ ඇතුළ තියාගන්න ඕනේ. ඒ වගේම තමයි මේ මල් ගස් තියෙන ලස්සන මල් ගස් මේ මිදුළු හොඳට පොඩි මිදුලක් වුණා කමන්නේ මල් ගස් ටිකක් හදලා කෙනෙකුගේ හිත ඇදීගෙන ආකාරයට හිත සන්තෝෂ වන ආකාරයට හිත නිවෙන ආකාරයට වටේ හදා ගන්නට ඕන. එහෙම ඉන්නකොට ඕගොල්ලන්ට උනත් ඒව දකින්නකොට හිතේ සතුටක් ඇති වෙනවා. එහෙම නේද? ටීවී දකුණු මාධ්‍ය ආයතන විදියට ඇත්තටම අපිට අවශ්‍යතාවය තිබුණෙම අපි එක්තරා කාල සමයක් අතිශය දුෂ්කර ශරීරයට දැඩි දුක් දෙමින් ගත කරපු කාලයක් තිබුණා. අපි දැන් යම් ආකාරයක ඒ වකවානුන් කාලයන් ඉස්සරහට ගෙන යමින් අපේ ටීවී දකුණු ප්‍රේක්ෂකයෝ යම් තැනකට අපේ හාමුදුරනේ ගෙන යන එකක් තමයි අපි මේ කරන්නේ. ගවේෂණාත්මක ජීවිතයකට කොහොමද එන්නේ කියලා අපි මුල් අවස්ථාවවලදී මිනිසුගේ සංවේදී දේවල් මිනිසු දුප්පර ජීවිත ගත කරන්නේ කොහොමද ඒවට අපි පිළිසරණක් වෙලා මිනිසු ගොඩනගන්න ගියාම මොකද්ද වෙලා තියෙන්නේ ඊට පස්සේ අපි තේරුම් බේරුම් අරගෙන කොහොමද මේ හරහා අපේ ජීවිත ආලෝකමත් කරන්නේ කියන සමාජ තලය දක්වා තමයි අපේ ප්‍රේක්ෂකයෝ අපේ සහෘද අය කැඳවාගෙන යන්නේ මම හැමදාම ආදරය කරපු දේ තමයි අපේ සමාජ ප්‍රාග්ධනය ටීවී දකුණු මාධ්‍ය ආයතනත් එක්ක බැඳිච්ච බොහෝම සුන්දර හදවත් තියෙන මිනිසුන්ට ප්‍රඥාව එකතු කරන එක තමයි අපි හැමදෙරේ මූලික අදහස බවට පත් වුනේ. අපි යම් සමාජ ප්‍රපංචයන් සමාජ සංසිද්ධීන් ගෙනාවේ ඒ හරහා අපේ හැමදෙරේ යථාර්ථවාදී මිනිසුන්ට ප්‍රවේශයක් යථාර්ථවාදී සමාජයකට ඒ මිනිසුගේ හදවත් වලට යම් පණිවිඩයක් ගෙනීම තමයි අපේ ඇත්තටම අදහස බවට පත් වුනේ. ඉතින් අපි බොහෝ දුරට දැන් උත්සාහ කරන දේ තමයි බෞද්ධ දර්ශනය පදනම් කරගත්තු සමාජ ජීවිතයක් වෙත මිනිසු කැඳවාගෙන යන්නේ කොහොමද? ඒ ආලෝකය කොහොමද සමාජය වෙත ගෙනෙන්නේ කියන කතාන්දරය මිනිසුන්ගෙන් හොයාගන්න අමාරුකම ඇතුලේ අපි සොයන්නේ සත්ව ජීවිතය ඇතුලේ සතුන්ගේ තියෙන චර්යා පද්ධතීන් තුල දකින උසස් ගුණයන් ඒක බෞද්ධ දර්ශනය තුළ කොයිතරම් උත්කර්ෂණයට කියවීමකට පත් කරලා තියෙනවද කියන කාරණාව තමයි අපි මේ හරහා ගෙන යන්නේ. ඉතින් ටීවී දකුණු මාධ්‍ය ආයතනයේ විදියට අපි සඳහම් චාරිකා වැඩසටහන සඳහම් චාරිකාවක් කියලා කියන්නේ මිනිසුන්ගේ මනෝභාවයන් වඩාත් උත්කර්ෂණය තැනකට ගේන්න ඒ උසස් තැනකට ගෙනීම තමයි අපේ අපේක්ෂාව බවට පත් වෙන්නේ. ඉතින් අපේ හාමුදුරනේ මේ අරමුණ ගැන ඔබ වහන්සේට තියෙන දැන් ඔබ වහන්සේත් අපේ ප්‍රේක්ෂකෙක් උන්වහන්සේ හැම දෙයක්ම අපේ බලලා හොයලා හැම දෙයක්ම කළා තමයි අපිට ආරාධනා කරේ කලුම් මහත්තයා ඉන්න කියලා අපේ විහාරස්ථානයට බොහොම ආදරෙන් ඉතින් ඒ හැම දෙයක් තුලම දැකිද්දී අපේ හාමුදුරනේ අපි මේ වෙනස් මාවතකට අප අද අවතීර්ණ වෙලා තියෙන්නේ මේ සමාජ අධ්‍යක්ීම් හැම දෙයක්ම කොහාගනිමින් ඔබ වහන්සේ විශ්වාස කරනවද අපි විශ්වාස කරන්නේ අද දවසේ අපේ හැමදෙරනේ මිනිසුන්ට වඩා සතුන් හොඳයි සතුන් ඇතුලේ මිනිස්සු ඉන්නවා ඒ වගේම බෞද්ධ දර්ශනය පදනම් කරගත්තු ලෝකයේ ඇතුලේ මිනිසුන්ට උසස් ජීවිතයක් අත් වෙනවයි කියන කාරණා ඒ සඳහා අපි සාධකේ බවට පත් කරගන්නේ අපිට අත්දකින්න සතා සිව්පාව ගහකොළ එක්ක ඒ ජීවිතේ ප්‍රාණත්වයක් තියෙනවයි කියන එකයි අපිට කියන්න වෙලා තියෙන්නේ මොකද මිනිස්සු තුල අපේ හැමදෙරනේ එහෙම ආදර්ශනයක් ගනිම කියන එක අල්ප වෙලා තියෙනවා මේ தත්ත්වය ඇතුලේ. ඒ නිසා අපි පරිශ්‍රණයේ අම්මාකාරක වෙනස් තැන්වලටයි අපි ගෙනියන්නේ. මේක හරියම විද්‍යාත්මකයි අපේ හැමදෙරනේ මේක හේතුඵල සාධකයි. මොකද ප්‍රායෝගිකව අපේ හැමදෙරනේ මම මේවා සියල්ල අත්දැකීමක් විදියට දැකපු නිසා තමයි මේ විදියට අපි මේ විවිධ පරිශ්‍රණයන් කරන්නේ. ඒ නිසා
මාධ්‍යවේදී අපේ හාමුදුරනේ එක්තරා විදිහට පරේක්ෂකෙක් ගවේෂකෙක් සමාජයට අලුත් පණවිඩයක් තමයි ගෙනෙන්නේ. ඒ නිසා ඔබ වහන්සේ මේ අදහස ගැන වහන්සේගේ තියෙන අදහස මතය කුමක්ද අපේ හාමුදුරනේ? බොහොම හොඳයි මහත්තයෝ. මේ මහත්තයාට ගොඩාක් අත්දැකීම් තියෙන කෙනෙක්. අත්දැකීම් බහුල කෙනෙක්. මොකද මේ සමාජයත් එක්ක වැඩ කරපු නිසා. මිනිස්සු කවුද කියන එක හොඳට තේරුම් අරගෙන තියෙනවා. මහත්තයාත් සත්තු කවුද කියන එක හොඳට තේරුම් අරගෙන තියෙනවා. ඉතින් මේ මිනිස්යන්ගෙන් බලාපොරොත්තු වෙන්න බැරි දේවල් අපිට සත්තුන්ගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මහත්තයෝ ප්‍රධානම දේ තමයි බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා කතඤ්ඤු කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින්. මේ ලෝකේ කලගුණ දන්නා පුජ්‍යලියෝ බොහෝම අඩුයි කියලා. බුදුහාමුදුරෝ මුලින්ම බුද්ධත්වයට පත් වෙලා ශ්‍රීමා බෝධීන් වහන්සේ දෙස සතියක් ඇසිපිය නොහෙලා බලා සිටීම තුළින් මුළු ලෝකයටම දුන්නු පණිවිඩය ඉගැන්වීම තමයි කලගුණ සලකන්න පුරුදු වෙන්න කියන එක. බුදුහාමුදුරන්ගේ පළමු ඉගැන්වීම. ඊළඟට බුදුහාමුදුරේ ඒක ක්‍රියාවෙන්ම පෙන්වුවා. අද මහත්තයෝ ඒ බුදුහාමුදුරන්ගේ මුල්ම දේශනාව තමයි කවුරුවත්ම පිළිගන්නේ නැත්තේ. කවුරුවත්ම අනුගමනය කරන්නේ නැත්තේ. කිසිම කෙනෙක් අද මහත්යට අත්දැකීම් තියෙනවා. එහෙම උදව්වක් කළොතින් එයා අන්තිමට වෛරකාරයෙක් වෙලා තමයි නතර වෙන්නේ. කිසිම කෙනෙකුට ඒ උදව්ව මතක නැහැ. ඊළඟට දැන් බලන්න සත්තු දිහා මහත්යා මගතොටේ යනකොට සතෙකුට විශේෂයෙන් බල්ලෙකුට වගේ කන්න ටිකක් දීලා ගියොතින් ඊළඟ දවසේ හම්බ වුණාම මහත්තයර කොයිතරම් වූ ආදරය කරනවද, කොයිතරම් සෙනෙහස දක්වනවද, කොයිතරම් ලෙන්ගතුකමක් දක්වනවද. අන්න ඒ මිනිස්යාගේ නැති ගුණය තිරිසන් සතා තුළ තියෙනවා. ඒක හරියට අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට මහත්තයා ලක්ෂ ගාණක් කෝටි ගාණක් වියදම් කරලා මිනිස්සුන්ට උදව් උපකාර කරනවා. ඒ කරපු මිනිස්සුන්ගෙන් කීයෙන් කී දෙනාද අපිට මේ මහත්ය නිසා තමයි අද මේ තත්ත්වෙන් ඉන්න ලැබුණේ කියලා කියන්නේ. කටක් කරලා කියන්නේ. කියන්න ලැජ්ජයි. ලැජ්ජයි. ඔව් කියන්න ලැජ්ජයි. අපි මේ විදියට හිටියේ දැන් අපි මෙහෙම ඉන්නේ මේ මහත්ය නිසා කියලා. මහත්යෝ ඒවා අපිට ඉගෙන ගන්න පුළුවන් තිරිසන් සත්තුන්ගේ. තිරිසන් සත්තුන් උන්ට හොඳට මතක තියෙනවා. එහෙමයි. ඔව් උන්ට හොඳට මතක තියෙනවා. අද ආවේ කවුද, හෙට ආවේ කවුද, කන්න දුන්නේ කවුද, Tamanට ආදරයෙන් සැලකුවේ කවුද, ගැහුවේ කවුද, බැන්නේ කවුද, ඒවා හොඳට තිරිසන් සත්තුන්ට මතකයි. එහෙමයි. ඉතින් මේ සත්තු තුල තියෙනවා මහත්යෝ මේ මිනිස්සුන් ළඟ නැති ಗುಣධර්ම ගොඩාක්. එකක් තමයි මේ සත්තු තුල තියෙනවා කලගුණ සැලකීම. එහෙමයි. සස් ආකාරයෙන්ම තියෙනවා. අනික තමයි ආදරය. ඊළඟට සෙනෙහස. ඊළඟට ලෙන්ගතුකම. විශ්වාසය. මේව හැම දෙයක්ම අපිට මේ සත්තුන්ගෙන් ඉගෙන ගන්න පුළුවන්. මොකද මේ සත්තු ජීවත් වන පරිසරයට අපි ගියාට පස්සේ, සබා දහමට ගියාට පස්සේ මිනිස්යාට වඩා මේ සත්තු තුල සමගිය තියෙනවා. තමන්ගේ වර්ගයාට බොහෝම ඇලුම් කරන ස්වභාවයක් තියෙනවා. දැන් බලන්න ඔය සත්ත්ව ලෝකයේ දිහා බලනකොට මනුෂ්‍ය ලෝකයේ දිහා බලනකොට අපිට ගොඩාක් මේ වෙනස තේරුම් ගන්න පුළුවන්. අම්මලා තාත්තලා දරුවන්ට හරිම ආදරේ. ළමයි නැති අම්මලා තාත්තලා කොයි තරම්නම් ආසාවෙන් ඉන්නවද අපිට දරුවෙක් ලැබෙනවා නම් කියලා. ඊට පස්සේ ළමයි ලැබෙන අම්මලා කරන දේවල් ඔය පත්තරවල අපි දකිනවා. ඊළඟට නිවුස් වල දකිනවා. ඒ දරුවා හම්බ වෙච්ච හැටියෙම මරලා දානවා. ඊළඟට එහෙම නැත්නම් පාට විසිකරනවා. කුණු ගොඩකට දානවා. මේ දරුවෙක් හම්බ වෙච්ච සතේ කවදාවත් එහෙම කරනවද? ඒගොල්ලන්ගේ පණ නැති වුණත් ඒගොල්ලන්ගේ ජීවිතය පූජා කරලා හරි තමන්ගේ දරුවා බේරගන්නයි බලන්නේ.
දැන් මහත්තයාට අද අපි මතක් කර හිටියා මේ අද මහත්තයා මේ හරක් ගැන ගොඩාක් දුරට අධ්‍යයනය කළා. ඒ අධ්‍යයනයේදී අපි දැක්කා ඒ සත්තු ඒ ලොකු වැඩිහිටි අය ඒ පැටව මැදින් තියාගෙන ආදරෙන් බලා ගන්න හැටි. ඉතින් අපේ මනුස්ස සමාජය නෑ ඕක. ඊළඟට හැම කෙනාම මිනිස්සයා ආදරය කරන්නේ තමන්ගේ අයට පමණයි. තමන්ගේ දරුවට තමයි ඔක්කොම තියෙන්න ඕන කියලා. මේ සත්තු තුල නෑ මහත්තයෝ. ඒ සත්තු තුල ඒ පැටියෙක් අලුතින් ඉපදුනොතින් ඒ හැම දිනාටම හිතෙන්නේ මේ තමන්ගේ දරුවෙක් කියලා. මහත්තයා අහලා තියෙනවනේ අලින්ට වුණත් මේ ඇතින්නියන්ට පැටියෙක් හම්බ වුණා 7 දෙනෙකුට කිරියරෙනවයි කියලා නේ. එහෙමයි නේ. ඔව්. ඉතින් බලන්න ඒවෙන් වන්නෝවා තමයි අපි මේ සත්තුන්ගෙන් ඉගෙන ගන්න තියෙන දේවල්. එහෙමයි. හැම කෙනා දරුවෝ නම් මහත්තයෝ හැම කෙනාම එක හා සමානව අපි සලකන්න ඕන. හැම කාගේ දරුවෝ අපිට එකයි. එහෙමයි. ඔව්. හැම දෙමව්පියෝම අපිට එකයි. හැම කෙනාම අපේ සහෝදර සහෝදරියෝ. ඔහොම හිතන්න පුළුවන් කමක් තියෙනවද මිනිස්සයාට? බෑ. එහෙමයි. තිරිසන් ලෝකේ අර ඉන්න සත්තු ඒගොල්ලෝ බොහෝම සමගියෙන් එකට කාලා එකට නාලා එකට ඇලිලා නිදාගෙන බොහෝම සන්තෝෂෙන් නැගිටලා ඊළඟ දවස ගත කරනවා. මිනිස්සු ටිකක් දාන්න බලන්න ඔය වගේ 30 40ක එකට ඉන්නවද කියලා බලන්න. එක පැයක් ඉන්නවද කියලා බලන්න. එහෙමයි. ඔව් අන්න ඒකයි අපි කියන්නේ මිනිස්යන්ට ඒ සත්තුන්ගෙන් ගොඩාක් දේවල් අපිට ඉගෙන ගන්න තියෙනවා. එහෙමයි නේද? විශේෂයෙන්ම අපේ හාමුදුරන් වහන්සේත් එක්ක අපි වැඩම කරයි විහාරස්ථානයක මුවෙක්ගේ කතාන්දරයකට. ඉතින් ඒ මුවාගේ කතාවේදී තිබ්බ දේ තමයි මුව පැටියෙක් තමයි අවසානයේ පන්සලට ලැබෙන්නේ. ඒකත් විකුණන්න ගිහිල්ලා. හැබැයි මව උගලට අහුවෙලා අපේ හාමුදුරනේ මිය යනවා. ඔබ බලන්න පැටිය කොයි මොහොතකවත් අපේ හාමුදුරනේ අම්මා ගාවෙන් හෙලුනේ නැහැ. ඒ තරම් කොයිතරම් සංවේදී කාරණාවන්ද. ඔබට තේරෙන්නේ නැති ඒවා කොයිතරම් අතිශය සංවේදී කාරණාවන්ද. මොකද ඒවා මිනිස්සු විදියට සංවේදී මිනිස්සු විදියට හරිම සංවේදී ගත කාරණාවක්. හැබැයි මේ පැටියට අම්මව දාලා යන්න තිබුණා. දැනෙන ඇති අම්මගේ පණ ගිහින් තියෙන්නේ අපේ හාමුදුරනේ. අම්මා මිය දීල්ලයි කියලා පැටියට දැනෙන්නේ නැති. හැබැයි පැටිය කොයි මොහොතකවත් අපේ හාමුදුරනේ අම්මව තනි කරලා ගියේ නැහැ. ඔබට තේරෙන්නේ නැති කොයිතරම් ආදරේ සංකේතය මන්දා ඒක කොයිතරම් විශිෂ්ට මානව සංකල්පයක්ද කියන එක. ඒවා සතුන් තුලයි අපි අහන්න පුවත් ලැබෙන්නේ. මා ඒකයි කියන්නේ කොයිතරම් අපේ තියෙන සංවේදී සහ මනුස්සකම් පිරීලා තියෙන්නේ සත්තුන්ගේ ලෝකයමයි කියලා. මේවා අපි අත්දැක්ක අපි විඳපු දේවල්. ඒ නිසා අපි හඳුරන්නේ මම සොයා යන්නේ මම ගවේෂණය කරන්නේම සත්තුන්ගේ මේ තියෙන උසස් ගති ලක්ෂණ සමාජයක් විදියට අපි ඉගෙන ගන්න ඕන ආදර්ශනයන් මේවයි ඇතුලේ තියෙන්නේ. ඒ මවුස් ඒ දරුවාගේ තිබිච්ච දාරක ප්‍රේමය ගැන ඔබ වහන්සේට තියෙන හැඟීම කොහොමද අපේ හාමුදුරනේ? ඔව් මහත්තයෝ අපිට මේ ගොඩාක් දුරට ඔය වගේ අවස්ථාවන් මේ අහන්න ලැබිලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ තිරිසන් සතුන්ගේ දරුවෝ ඒ අම්මට පුදුම විදිහේ ආදරයක් තියෙනවා. අම්මා දාලා අම්මා මග ඇරලා කොහෙවත් යන්නේ නැහැ. අම්මා පොඩ්ඩක් නැති වෙච්ච ගමන් අඬනවා. අම්මා හෝ කියලා. එහෙමයි. ඒ වගේම අම්මත් එහෙමයි. මේ දරුවා නැති වෙච්ච ගමන් විලාප තියෙනවා. කොහෙද ගියේ කියලා. දැන් පොඩ්ඩකට ඉස්සෙල්ලා මහත්තයා වෙලා වෙනානව ඇති. අපේ මේ පන්සලේ ඉන්න ඔය කුඩා වහ පැටියෙක් අර මහත්තයා ගෙනහිල්ලා මේ කන්න බැඳලා තිබුණා. එහෙමයි. අම්මා අර වලේ හිටියා. අම්මා හිතුවේ දරුවත් වලේ ඉන්නවා කියලා අපි යනකොට. එහෙමයි නේද? ගොඩට ඇවිල්ලා විලාප තියලා පිස්සියෙක් වගේ මේ වත්තේ දුවන්න පටන් ගත්ත මහා හයියේ. එහෙමයි. ඊට පස්සේ අර කට්ටියම ගිහිල්ලා දරුවා බාර දුන්නට පස්සේ තමයි එයාවත් වතුරට එක්කන් ගිහිල්ලා එයාගේ කෑ ගිහිල්ලා නතර වුණේ. ඉතින් බලන්න මේ සුළු වෙලාවකට එයා දැක්කේ නැතුවනේ. එයා දන්නවා එයා අඬනකොට ඇහෙනවා දරුවත් අඬනවා. එහෙමයි නේද? ඉතින් මහත්තයෝ ඒවා අපිට වචන වලින් කියා නිම කරන්න බෑ. ඒ දරුවන්ගේ තියෙන ආදරය අම්මට තියෙන සෙනෙහස. ඉතින් අම්මට විතරක් නෙමෙයි අනිත් අයටත් එහෙම. ඉතින් අනිත් අම්මලාත් මේ දරුවට වගේම සලකනවා. තමන්ගේ දරුවෙකුට වගේම අනිත් අම්මලාත් ඒගොල්ලෝ බලා කියා ගන්නවා. ඉතින් ඔය වගේ දැන් මේ කතන්දරේ කියනකොට මමත් හිටියා.
මිනිස්සෙක් මේ අම්මව මරලා උදේ පාන්දර ගේන්න ගියා. ඊට පස්සේ යනකොට මේ දරුවත් එතන ඉන්නවලු වාඩි වෙලා. හෙල්ලිලාවත් නැහැ. ඊට පස්සේ මෙයා අම්මව කර තියාගෙන මේ අම්මා මැරිලානේ. අනිත් එක්කෙනා දරුවා මේ අතේ තියාගෙන යනවලු විකුණන රුපියල් 1000කට හරි විකුණන්න පුළුවන් කියලා. පොඩි උග පැටියෙක්නේ. එහෙමයි නෑ. ඔව්. ඉතින් බලන්න මහත්යෝ මේ මිනිස්සු මොනතරම් මේ තිරිසන් සතුන්ට වඩා අන්තද කියලා. එහෙමයි නෑ. කරුණාවක් හිතේ මෛත්‍රියක් මෙලෝදයක් නැහෙනි. ඒව ගෑවිලාවක් නැහෙනි. එහෙමයි නෑ. එතෙන්දි කාරණාවක් තමයි අපේ හැමදෙරේ මුව පැටියට අපේ හැමදෙරේ පැනලා යන්න තිබුණා එතනින්. ඔව්. හැබැයි කොයි මහතකවත් ඔබට තේරෙනවා ඇති මුව පැටිය පැනලා ගියෙත් නැහැ. ඔව්. අම්මා යන ලෝකයකටම යනවයි කියන චේතනාව තමයි අපේ හැමදෙරේ තිබුණේ. හැබැයි වාසනාවකට අපේ හාමුදුරන් වහන්සේ නමකට හමු වීමම අතිශයින් පුණ්‍යවන්තයි කියලා අපි විශ්වාස කරන්නේ. ඒ නිසා අපි කියන්නේම අපි කියන කතාව කොයිතරම් යථාර්ථවාදීද මේ මහ පොළොවේ ඇත්තද කියන කාරණයට හොඳම උදාහරණ මේ කතාවන් ඇසුරින් තියෙනවා. ඉතින් අද දවසේත් ඇත්තටම සදහම් යාත්‍රා දහම් කතිකාව සමග එකතු වුණේ ඇමරිකාවේ ඔහායෝ බෞද්ධ මධ්‍යස්ථානාධිපති තනමල්විල ශ්‍රී විවේකාරාම විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති අපේ ගෞරවනීය ශාස්ත්‍රපති රාජකීය පඬිත කෝපකන්දේ සුමන ජෝති අපේ නායක හාමුදුරන් වහන්සේටත් චිරජීවනයේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා නිරෝගී සම්පන්න භාවය. උන්වහන්සේට තව තවත් මේ වගේ පාරිණත වෙච්ච සබුද්ධික වෙච්ච ප්‍රේක්ෂකයන් වෙත අපේ තව තවත් මේ වගේ ධර්ම අවබෝධය ලබා දීමට හැකියාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා එකතු කරනවා. වහන්සේට නිරෝගී සම්පන්න භාවයත් චිරජීවනයත් හදවතින් ප්‍රාර්ථනා කරනවා. බොහොම පිං අපේ හාමුදුරනේ අපේ මේ සදහම් චාරිකාවේ සදහම් යාත්‍රාවේ මේ වැඩසටහන සමග එකතු වීම ගැන බොහොම පිං මහත්තයාට මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.